ආයුබෝවන් සියලු දෙනාටම ස්මාර්ට් විත් කොමර්ස් YouTube channel එකට අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපිට කතා කරන්න තියෙන්නේ මූලික සටහන් පොත් ගැනයි. මීට කලින් අපි කතා කරා ගණිතන වල ද්විත්ව බලපෑම ගිණුම් කරන සමීකරණ වාගේ ගිණුම් කරන මේ පාඩම් කීපයක් ගැන. හරි. එතකොට අද මම කරන්න යන දේ ගැන පොඩි හැඳින්වීමක් දුන්නත් අද මම කරන්න යන්නේ මේ ගිණුම් කරන ක්‍රියාවලිය. අපි ඉගෙන ගත්ත ගිණුම් කරන ක්‍රියාවලියක් මොකක්ද මේ? ගනුදෙනු හා සිදුවීම් හරහා පටන් ගන්න ක්‍රියාවලියක්. ගනුදෙනුවක් සිද්ධ වුණාම මොකද වෙන්නේ? ගනුදෙනුවක් සිදුවීම නිසා බිහි වෙන මූලික ලියවිල්ලක්. ඒ කියන්නේ මේ ගනුදෙනු උණයි කියන්නේ දෙන සාක්ෂියක්. තියෙන සාක්ෂියක්. හරි. මූලික ලියවිල්ල කියන්නේ ඒ වගේ දෙයක්. මේ මූලික ලියවිල්ල ගිහිල්ලා අපි වාර්තා කරනවා මූලික සටහන් පොත්වල. හරි. මූලික සටහන් පොත්වල. මූලික සටහන් පොත් දිහා බලාගෙන අපි මේක කොහෙට දරන් යන්නේ? පොදු ලෙජරේට නැත්නම් ලෙජරේ කියලා කියනවා. හරි. මේ ලෙජරේ තමයි අර ටී ගිණුම් ආශ්‍රිතව වෙන වැඩ කටයුතු ටික වෙන්නේ. මේ ගැන තමයි අපි කලින් සතියේ කතා කරේ. හරි. මේ පොදු ලෙජරේ තියෙන ටී ගිණුම් ශේෂ කරලා ඒ ශේෂන් ටික අරන් එනවා කියව කොහෙටද? ශේෂ පිරික්සුමට. ඒකට මම හිතන්නේ කිව්ව ශේෂ පිරික්සුම කියන්නේ එන්න මේ වගේ ආකෘතියකට එන්න මේ ශේෂන් ටික වාර්තා කරන දෙයක් කියලා. අවසාන වශයෙන් මේ ශේෂ පිරික්සුම දිහා බලාගෙන අපි හඳුන්වනවා මූල්‍ය වාර්තා. හරි. මේ මූල්‍ය වාර්තා තමයි අපි අපේ ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීන්දුව తీරන ගැනීම සඳහා දෙන්නේ. හරි. මේ ක්‍රියාවලිය ගැන අපි කතා කරා කලින්. මේ ක්‍රියාවලියේ මෙන්න මේ කොටස ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. හරි. මූලික සටහන් පොත් කියන පාඩම යටතේ අපි කතා කරන්න යනවා මූලික ලියවිලි හා මූලික පොත් ගැන. මූලික සටහන් පොත් ගැන. හරි. මේක තමයි අද දවසට අපිට කතා කරන්න නියමිත මූලික සටහන් පොත් තමයි අද අපේ පාඩම. හැබැයි මේකට යන්න කලින් අර හිනුම් කරන ක්‍රියාවලියත් මතකයි ඔයාලට. මූලික ලියවිලි ගිහිලා තමයි මූලික සටහන් පොත් කියලා ස්ටේජ් එකට ගියේ. ඉතින් මම මුලින්ම මූලික ලියවිලි ගැන කතා කරන්න. මේකත් මේ පාඩමේම කොටසක්. හරි. මූලික ලියවිල්ලක් කියන්නේ මොකක්ද? හරි. ඒ සඳහා මම උදාහරණයක් ගත්තොත් හිතන්න ඔයා පුත්සිටියකට එහෙම නැත්නම් කිසියම් සාප්පුවකට ගිහිල්ලා භාණ්ඩයක් ගන්නවා. නිවසට අවශ්‍ය කරන භාණ්ඩයක්. මේ භාණ්ඩය ගද්දිම ඒ ආයතනය ටිකක් වගකිව යුතු ආයතනයක් නම් ගමේ කඩේ ගොඩක් දුරකට මේක වෙන්නේ නැහැ, වෙනවා අඩුයි. ඒ ආයතනය විසින් ආට නිකුත් කරනවා, ඔයාලට දෙනවා රිසිට් එකක් නේ. මොනවද ඔයා ගත්තේ? මොන වටිනාකමකින් යුක්ත භාණ්ඩද ඔයා ගත්තේ? කවදද කීයටද ඒ ආයතනය නම් මෙන්න මේ ඔක්කොම දේවල් අන්තර්ගත කරමින් පොඩි ලියවිල්ලක් ඔයාලට දෙනවා. අන්න ඒක තමයි අපි මේ මූලාශ්‍ර ලේඛනය කියලා අපි හඳුනගන්නේ. හරි. මූලාශ්‍ර ලේඛනය කියන්නේ අන්න ඒ වගේ දෙයක්. හරි. මූලාශ්‍ර ලේඛනය ඇයි අපිට වැදගත් වෙන්නේ? හරි. මූලාශ්‍ර ලේඛන ගත්තාම විවිධ ස්වරූපයේ ලේඛන තියෙනවා. මේ ලේඛන මොනවද? මේකේ වැදගත්කම මොනවද කියන දේ ගැන අපි පොඩ්ඩක් මම මේ මූලාශ්‍ර ලියවිල්ල වැදගත්කම කියන තැනින් පටන් ගන්නවා. ඇයි මූලාශ්‍ර ලියවිල්ල වැදගත් වෙන්නේ? හරි. කරුණු කිහිපයක් මෙයට දක්වන්න පුළුවන්. එකක් තමයි ගනුදෙනුවට අදාළව ආරම්භක ලියවිල්ලක් විදිහට මේ මූලාශ්‍රය යොදා ගන්න පුළුවන්. හරි. මම මුලින්ම ප්‍රයෝජන ගැන කතා කරලා ඊට පස්සේ යන්නම් මොනවද මේ වගේ වර්ග කියන දේ ගැන. එතකොට හොඳ අවබෝධයක් එයි. දැනට අපි ඇයි මේකක් අවශ්‍ය කියන දේ ගැන කතා කරමු. එකක් තමයි මේක ගනුදෙනුවක් සිද්ධ වුණයි කියන්නේ සහතිකයක්, ලියවිල්ලක්, ආරම්භක ලියවිල්ලක් විදිහට යොදා ගන්න පුළුවන්. ඒ වගේම ලිඛිත සාක්ෂියක් මේ විදිහේ ගනුදෙනුවක් සිද්ධ වුණා. මේ ලියවිල්ල දිහා බලලා අපිට මේක සනාථ කරන්න පුළුවන්. කොටින්ම ගත්තොත් බස් ටිකට් එක උනත් ඒකට හොඳ උදාහරණයක් නේ. හරි. ඊට අමතරව ගනුදෙනුව පිළිබඳ අතිරේක විස්තර කොයි වෙලාවෙද උනේ, මොන වගේ වටිනාකමකින් යුක්ත දෙයක්ද ගනුදෙනුවක් විදිහට සිද්ධ වුනේ, මොන වගේ ස්වභාවික දෙයක්ද, මෙන්න මේ වගේ දේවල්.
ගනුදෙනුව පිළිබඳ ගනුදෙනු මූලික සටහන් පොත්වල ලිවීමේදී යොදාගත හැකියි. හරි. අපි කතා කරා මූලික ලිවිලි වලින් පස්සේ අපි යන්නේ මූලික සටහන් පොත්වලට. ඉතින් මේ මූලික සටහන් පොත්වල වාර්තා කරන්න අවශ්‍ය කරන ගනුදෙනු කරුණු කාරණා ගන්නේ මෙන්න මේ මූලික ලියවිලි හරහායි. ඒක තවත් දෙයක්. ඒ වගේම වගකිවිය යුතු නිලධාරියෙකු අත්සන් කර ඇති නිසා වගකීම නිශ්චිතව පැවරිය හැකි වීම. හරි. ගොඩක් වෙලාවට මේ අත්සන කියන දේ නම් අද වෙන විට මේ තුල දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් කිසියම් ආයතනයක් හෝ අදාළ ව්‍යාපාර ස්ථානයේ නමක් සඳහන් වෙනවා කියන්නේ වගකිවිය යුතු පාර්ශවයක් ඉන්නවයි කියන එකයි ඒකෙන් අදහස් වෙන්නේ. දැන් අපි කතා කරමු මොනවාද මේ මූලාශ්‍ර ලියවිලි සඳහා උදාහරණ මොන වර්ගයේ මූලාශ්‍ර ලියවිලිද අපිට ව්‍යාපාර ලෝකයේ දැක ගන්න පුළුවන් කියලා. හරි. හරි මම ඒ සඳහා ක්‍රියාකාරකම් කිහිපයක් යොදා ගන්නවා. දැන් මම කතා කරන්නේ ඔයා ව්‍යාපාරයක් කියන තැන ඉඳලා. හරි. ව්‍යාපාරයක් වුණාම අපි දන්නවා මුදල් ලැබීම හා මුදල් ගෙවීම සිද්ධ වෙනවා. මම උදාහරණයක් ගත්තොත් ඔයාගේ ව්‍යාපාරයට ප්‍රාග්ධනය යෙදුවොත් ප්‍රාග්ධනයේ වශයෙන් ඔයාගේ ව්‍යාපාරයට මුදල් එනවනේ. ඒ වගේම හිතන්න ඔයා ව්‍යාපාරයට අවශ්‍ය භාණ්ඩයක් හෝ සේවාවක් පිටතින් ගන්නවා කියලා උදාහරණයක් විදිහට සේවකයින් ඔයා වැඩට ගන්නවා. එතකොට වැඩට ගන්නවා කියන්නේ යාළුවට මුදල් ගෙවන්න අවශ්‍යයි. හරි. එතකොට මෙන්න මේ වගේ මම සරල උදාහරණයක් ගත්තේ මේ මුදල් ව්‍යාපාරයේ ඇතුළට එන හා ව්‍යාපාරයෙන් පිටතට යන කියන දෙයට. ඊට වඩා ඕනෑම විවිධ ක්‍රම හරහා ව්‍යාපාරයට මුදල් එනවා ව්‍යාපාරයෙන් එළියට මුදල් යනවා. හරි. මම සරලව දැනට ගත්තේ. හරි. ව්‍යාපාරයට මුදල් එද්දි හරි මම මෙහෙම ගන්නවා. මුදල් ලැබීම හා ගෙවීම විදිහට මම බෙදන්නම්කෝ මේක. හරි. ව්‍යාපාරයේ ලාංචුවට පිටින් මුදල් එනවා. ඒ කියන්නේ ආදායමක් විදිහට හෝ අයිතිකරුවා යෙදීම හරහා හෝ මුදල් එන්න පුළුවන්. ඒ විදිහට ව්‍යාපාරයට පිටින් මුදල් ආවොත් ඒ මුදල් ආපු බව සඳහන් කිරීම සඳහා අපි යොදා ගන්නවා ડોකියුමන්ට් එකක් මූලික ලියවිල්ල. හරි. ඒ මූලික ලියවිල්ල කියන්නේ ව්‍යාපාරයට මුදල් ලැබුණයි කියලා සහතික කරන අපිට හඳුනා ගන්න පුළුවන් ලියවිල්ල අපි නම් කරනවා ලදුපත කියලා. මොකද්ද? ලදුපත. ලදුපත තමයි ව්‍යාපාරයකට මුදල් ලැබීමට අදාළව ජනනය වන ලියවිල්ල. එතකොට මේ ලදුපත හදන්නේ කවුද? ව්‍යාපාරයට මුදල් ලැබෙනවා නම් ව්‍යාපාරය තමයි මේ ලදුපත හදලා ඒ මුදල් ලැබෙන පාර්ශවයට දෙන්න අවශ්‍ය. හරි? ඒක තේරුම් ගන්න. එහෙනම් මුදල් ලැබීම සටහන් කරන මූලික ලියවිල්ල තමයි ලදුපත. හරිනේ? මුදල් ගෙවීම සටහන් කරන මොන ලියවිල්ල හරහාද? මොන මූලික ලියවිල්ල හරහාද? මුදල් ව්‍යාපාරයේ ලාංඡුවෙන් එළියට යද්දී ඒ බව සටහන් කරන්න යොදා ගන්න ලියවිල්ල තමයි මොකද්ද? ගෙවීම් වවුචරය. එතකොට මේ ව්‍යාපාරයෙන් මුදල් ගෙවන්නේ එතකොට ඒ මුදල් ලබන පාර්ශවය විසින් තමයි මේක හදලා අපිට දෙන්නේ. තේරුණා නේද? ඒ තමයි මේ ව්‍යාපාරයට මුදල් ආකාරයෙන් මොනියම් හෝ ලැබීමක් වුණොත් මොනියම් හෝ ගෙවීමක් වුණොත් සටහන් වෙන මූලික ලියවිලි. හරි. මුදල් පැත්ත හරිද? හරි. මෙන්න මේ මුදල් වලට අමතරව අපේ බැංකු ගිණුම හරහා ව්‍යාපාරයේ බැංකු ගිණුම හරහා මුදල් එහා මෙහා යාමක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේ සඳහා මූලික ලියවිලි මූලාශ්‍ර ලේඛන ජනනය වෙනවා. හරි. අපි ගමු මේක බැංකු කියලා. බැංකුවක් ගත්තොත් මේ බැංකු ගිණුමක් කියලා හිතන්නකෝ මේක බැංකු ගිණුමක්. ව්‍යාපාරයේ බැංකු ගිණුම තියෙනවා. හරි. ව්‍යාපාරයේ බැංකු ගිණුමට මුදල් තැන්පත් කරදී නැත්නම් ව්‍යාපාරයේ බැංකු ගිණුමට හිතන්නකෝ ව්‍යාපාරයට මුදල් හම්බ වෙලා තියෙනවා. මේ ලැබිච්ච මුදල් ලාංඡුවේ තියන් ඉන්න එක
ටිකක් හොඳ මදි. ඒ නිසා ගිහලා බැංකුවට දානවා. බැංකුවට දාද්දි අපි දන්නවා බැංකුවට මුදල් දාද්දි අපි පොඩි ක්විතාන්සියක් ෆෝම් එකක් පොඩි ස්ලිප් එකක් පුරවනවානේ. අන්න ඒක අපිට යොදා ගන්න පුළුවන්. හරි. තැන්පතු ක්විතාන්සිය. ඊට අමතරව තව මොනවද යොදා ගන්න පුළුවන්? බැංකු ප්‍රකාශය. බැංකු ගිණුම ආශ්‍රයෙන් සිද්ධ වෙච්ච ගනුදෙනු සියල්ලම අන්තර්ගත කරලා බැංකුව අපිට මාසපතා හෝ සතිපතා විද්‍යුත් ක්‍රමයට උනත් මේක අපිට ගෙන්ව ගන්න පුළුවන්. බැංකුව අපිට එවනවා බැංකු ප්‍රකාශය. බැංක් ස්ටේට්මන්ට් කියලා අපි කියනවා. හරි. මේකේ තියෙන්නේ බැංකුවත් එක්ක නැත්නම් බැංකු ගිණුමට අදාළව සිද්ධ වෙච්ච ගනුදෙනු වල සාරාංශයක්. හරි. බැංකු ගිණුමට අදාළව සිද්ධ වෙච්ච ගනුදෙනු වල සාරාංශයක් තමයි මේක තියෙන්නේ. මේක දිහා බලලා අපිට තේරුම් ගන්න පුළුවන් මොන ආකාරයෙන්ද අපිට මුදල් ඇවිල්ලා තින්නේ බැංකු ගිණුමට මොන ආකාරයෙන්ද බැංකු ගිණුමෙන් මුදල් එළියට ගිහිල්ලා වියදම් වෙලා තියෙන්නේ කියන දේ. හරි. බැංකු ප්‍රකාශයෙන් දැනට මේ දෙක ඇති. හරි. අපි ඉස්සරහට යද්දි හිමීට තව කීපයක්ම මේ යටතේ දක්වන්න පුළුවන්. අපි ඒවත් ඉගෙන ගමු හිමීට. හරි. මුදල් හා බැංකු ආශ්‍රිතව සිදුවන ගනුදෙනු වලට අදාළව අපි මූලාශ්‍රිත විදි කිහිපයක් හඳුනා ගත්තා. දැන් අපි හඳුනා ගමු මීට එහා නැත්තම් මීට වඩා වෙනස් ස්වරූපයක ගනුදෙනුවක් සිද්ධ වුණා. ඊට අදාළව ජනනය වෙන මූලාශ්‍ර ලේඛනය මොකක්ද කියලා. හරි. මේ දෙකට අමතරව ව්‍යාපාරයක ණයට බහඬ ගැනීම, ණයට බහඬ විකිණීම නැත්නම් ණයට ගැනීම සහ ණයට විකිණීම සිද්ධ වෙනවා. හරිනේ. එතකොට හිතන්න නිෂ්පාදනය කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් ඔයාලට අමුද්‍රව්‍ය අවශ්‍යයි. ඔයාලා සැපයුම් කරුවෙක් එක්ක එකඟ වෙලා අමුද්‍රව්‍ය ගන්නවා පස්සේ සල්ලි ගෙවන්නම් කියලා. ණය පදනම මත ගැනීමක් තමයි ණයට ගැනීමක් වගේ දෙයක්. හරි. ඒ වගේ ගනුදෙනු සටහන් කරන්න අපි වෙනම මූලාශ්‍ර ලියවිල්ලක් ලේඛනයක් තියාගන්නවා. මම මේක ගන්නම් ණයට ගැනුම් ආශ්‍රිතව සිදුවන ගනුදෙනු. ණයට ගැනුම් කියලා ගන්නමු. මේ ණයට ගත්ත දේවල් අපි සටහන් කරන්නේ ගැනුම් ඉන්වොයිසියේ. හරි. ගැනුම් ඉන්වොයිසිය තමයි මේක සටහන් කරන්නේ. purchase invoice කියලා අපි හඳුන්වනවා. හරි. එහෙනම් ණයට ගැනීමකට අදාළව ගනුදෙනුව සටහන් කරන ලේඛනය තමයි ගැනුම් ඉන්වොයිසිය. ඊට පස්සේ ණයට ගන්නවා වගේම ණයට නිකුණන අවස්ථා ඇතින ව්‍යාපාරයක නේ. ණයට විකුණුම අපි සටහන් කරන්නේ අර වගේම තමයි නම් පොඩ්ඩක් වෙනස් වෙනවා විකුණුම් ඉන්වොයිසියේ. හරි. තේරුණා නේද? මේ තමයි ණයට ගැනීම හා ණයට විකුණුම් වලට අදාළ ගනුදෙනු වාර්තා කරන මූලාශ්‍ර ලියවිලි. හරි. අපි මුදල් ලැබීමක් නම් ලදුපතේ, මුදල් ගෙවීමක් නම් ගෙවීම් වවුචරේ, බැංකු ආශ්‍රිතව සිදුවන ගනුදෙනු වාර්තා කිරීම සඳහා අපි ගත්ත තැන්පතු ක්විතාන්සිය නැත්නම් මුදල් තැන්පත් කිරීමේ ක්විතාන්සිය, ඒ වගේම බැංකු ප්‍රකාශය වගේ දේවල්. ඊට අමතරව ණයට ගත්තනම් ගැනුම් ඉන්වොයිසි, ණයට වික්කනම් විකුණුම් ඉන්වොයිසි කියන දේවල් ගැන කතා කරා. හරි. ඊට අමතරව ගත්තාම මේවා අපි ඉස්සරහට නැවත කතා කරනවා. ව්‍යාපාරයක් ගත්තාම පොඩි වියදම් සමහර ව්‍යාපාර පොඩි වියදම් ගොඩක් දරනවා. සාමාන්‍ය ව්‍යාපාරයක් පොඩි වියදම් ගොඩක් දරනවා. මේ හැම පොඩි වියදමක්ම මුදලින් දරනවා කියලා හිතන්නේ. මේවා මුදල් පොතේ සටහන් කරන එක ටිකක් අමාරුයිනේ. පොඩි අගයක් නෙමේවා. සාමාන්‍ය සිදුවන ගනුදෙනුත් එක්ක බලද්දි. ඉතින් මෙන්න මේ ගනුදෙනු වාර්තා කිරීම සඳහාත් අපි වෙනම ලේඛනයක් පවත්වාගෙන යනවා. ඒවා මේ ගනුදෙනු අපි හඳුනාගන්නේ සුළු මුදලින් සිදුවන ගනුදෙනු කියලා. සුළු මුදල් ගනුදෙනු. හරි. ගනුදෙනු පොඩි කියන අදහස තමයි තියෙන්නේ. සුළු මුදල් වවුචරේ මේ සඳහා යොදා ගන්න පුළුවන්. හරි. දැනට යන්න මේ ටර්ම්ස් ඉස්සරහට නැවත අපි කරද්දී ඔයාලට හොඳටම පැහැදිලි වෙයි. සුළු මුදල් වවුචරය. හරි. මේ කිව්ව දැන් මම කිව්වා
මුදල් ලැබීම් ගෙවීම්, බැංකු ආශ්‍රිත වෙන ගනුදෙනු, ණයට ගැනීම, ණයට විකිණීම්, සුළු මුදල්. මේ කොහෙටවත් යන්නේ නැති ගනුදෙනු තියෙනවා. අපිට ඉස්සරහට හම්බ වෙනවා. ඒ කියන්නේ මම දැන්ම කතා කරන්න යන්නේ මෙන්න මේ එක ගණයකටවත් අයත් නොවන ගනුදෙනු වාර්තා කිරීම සඳහා අපිට මූලික ලියවිල්ලක් තියෙනවා. ඒක මම වෙනත් කියලා දාන්නම්කෝ. හරි? එහෙනම් මෙන්න මේ වෙනත් ස්වරූපයේ දේවල් වාර්තා කරන්න පවත්වා ගන්නා වූ ලියවිල්ල අපි හඳුන්වනවා වෙනත් ස්වරූපයේ දේවල් වාර්තා කිරීම සඳහා ජර්නල් වවුචරය. හරි? ජර්නල් වවුචරය තමයි අපි වෙනත් ස්වරූපයේ ගනුදෙනු වාර්තා කිරීම සඳහා පවත්වාගෙන යන්නේ. හරි, අපි මේ වෙනකන් කතා කරපු දේ ගැන සාරාංශයක් මම මෙතන දීලා තියෙනවා. එතකොට අපි කතා කරා මුලින්දලම කතා කරනානේ ක්‍රියාදාමයක් ගැන. ඒ ක්‍රියාදාමයේ පටන් ගත්තේ ගනුදෙනුවකින්. හරිද? ගනුදෙනුවක් වුණාට පස්සේ ගනුදෙනු උණයි කියලා සහතිකයක් ලියවිල්ලක් අපිට දෙන ලියවිල්ල තමයි මේ මූලාශ්‍ර ලේඛනය කිව්වේ. ඒ අනුව අපි එක එක જાතියේ ගනුදෙනු අරගෙන බැලුවා මේ එක් එක් ගනුදෙනු නිසා මොන වගේ මූලාශ්‍ර ලේඛනයක්ද බිහි වෙන්නේ. ඒ අනුව මුදලට නැත්නම් මුදල් ආශ්‍රිතව සිදුවන ගනුදෙනුවක් නිසා මුදල් ලැබීමක් නම් ලදුපතක්, ගෙවීමක් නම් ගෙවීම් වවුචරයක් බිහි වුණා. හරි? බැංකු ආශ්‍රිතව සිදු වුණා නම් තැන්පත් කිරීමේ මුදල් බැංකුවට දාද්දි තැන්පත් කිරීමේ කුයිතාන්සිය ඊට අමතරව බැංකු ප්‍රකාශයෙන් අපිට මේ දේවල් සහතික කෙරුණා. මොනවද උනේ කියලා දියගෙන විස්තරයක් දුන්නේ. ඒවනේ මූලාශ්‍ර ලේඛන කිව්වේ. ණයට ගත්තාම ගැනුම් ඉන්වොයිසියක් අපිට හම්බ වෙනවා. ණයට විකුණපුවාම අපි විකුණුම් ඉන්වොයිසියක් නිකුත් කරා. සුළු මුදල් ආශ්‍රිතව ගනුදෙනු සිද්ධ වුණාම සුළු මුදල් වවුචරයක් බිහි වෙනවා. ඒ වගේම මේ එකකටවත් වැටෙන්නේ නැති ගනුදෙනුවක් වුණාම ඒක වෙනත් ස්වරූපයක ගනුදෙනුවක් කියලා අපි හඳුන්වන්නේ. ඒ වෙනත් ස්වරූපයක ගනුදෙනු සඳහා උදාහරණ අපි ඉස්සරහට කතා කරමු. ඒ ගනුදෙනු සඳහා බිහි වෙනවා ජර්නල් වවුචරයක්. හරි? මෙතනින් ඊළඟ පියවර තමයි මූලික පොත්. හරි? මූලික ලියවිලි ගැන දැන් අපි හරි. වැඩේ හරි. මූලික පොත් ගැන දැන් අපි හඳුනගෙන යන්නේ. ගොඩක් වෙලාවට අපි ඉගෙන ගන්න මුලින්ම ගණිතයට දාලා මූලික පොත ඉගෙනගෙන ඊළඟට තමයි මූලික ලියවිලි ඉගෙන ගන්න. නමුත් මේ ක්‍රියාදාමයට අනුවම මම ගිය නිසා මම මුලින්ම මූලාශ්‍ර ලේඛනය ගැන ඔයාලට අවබෝධයක් දුන්නා. හරි, මේ මූලාශ්‍ර ලේඛනය තමයි මේ ගණිතන උණයි කියන දේ සම්බන්ධයේ සාක්ෂිය. මේ තමයි අපිට මුලින්ම හම්බෙන දේ. හරි? ඊට පස්සේ මේ සාක්ෂිය දිහා බලාගෙන මේ සම්බන්ධයෙන් පොඩි සමරියක්, පොඩි සාරාංශයක් අපි හදනවා. හරිද? ඒ සාරාංශයට තමයි මේ මූලික පොත කියන්නේ. හරි, එහෙම මතක තියාගන්න ලේසියි. හරි. මම එකින් එක ගන්නවා. මුදල් ලැබීමක් හෝ ගෙවීමක් නිසා ලදුපතක් හෝ ගෙවීම් වවුචරයක් බිහි වෙනවා කියලා අපි කතා කරා. මේ ලදුපත හෝ ගෙවීම් වවුචරය ආධාර කරගෙන දැන් මුදල් ලැබීම හා ගෙවීම වලට අදාළ ලදුපත් ගෙවීම් වවුචර් රාශියක් බිහි වෙනවනේ. එන්න ඒ ටික එකතු කරලා අපි තනි තැනකට ගන්න ඒවා තමයි මේ මූලික පොත් කියලා කියන්නේ. හරි? එතකොට මුදල් සම්බන්ධයෙන් නම් ලැබෙන ජනනය වන මූලික පොත සාරාංශගත තොරතුරු තියෙන්නේ මුදල් පොතේ. හරි? මුදල් සම්බන්ධයෙන් දේවල් තියෙන මූලික පොත තමයි අපි මුදල් පොත කියලා හඳුන්වන්නේ. තේරුණා නේද? බැංකු සම්බන්ධයෙන් අදාළව සම්පූර්ණ කාර්යයක් තියෙන තැන අපි හඳුනා ගන්නේ නැත්නම් ඊට අදාළ මූලික පොත විදිහට අපි හඳුනගන්නේ බැංකු ගිණුම. හරි? ණයට ගෙනුම් ආශ්‍රිතව ගෙනුම් ඉන්වොයිසිය ගිහිල්ලා අපි සටහන් කරන්නේ කොහෙද? ගෙනුම් ජර්නලයේ. ණයට විකුණුම් සම්බන්ධයෙන් බිහි වෙන විකුණුම් ඉන්වොයිසිය අරන් ගිහිල්ලා අපි සටහන් කරන්නේ කොහෙද? විකුණුම් ජර්නලයේ. සුළු මුදල් ආශ්‍රිතව සිදුවන ගනුදෙනු නිසා බිහි වෙන සුළු මුදල් වවුචරය අපි ගිහිල්ලා සටහන් කරන්නේ කොහෙද? සුළු මුදල් පොතේ. හරි? වෙනත් ස්වරූපයක ගනුදෙනුවක් නිසා බිහි වෙනවා ජර්නල් වවුචරයක්. මේ ජර්නල් වවුචරය අරන් ගිහිල්ලා අපි සටහන් කරනවා මේ ආශ්‍රයෙන් අපි හදන සාරාංශය. මේ ආශ්‍රයෙන් අපි පිළියෙල කරනවා පොතක්. පොදු ජර්නලය. හරි, තේරුණා නේද? මේ සාරාංශය ගත්තාම මේකයි මම නැවත කියන්නම්. මුදල් නිසා නැත්නම් මුදල් ආශ්‍රිත ගනුදෙනුවක් සිදු වීම නිසා ලදුපතක් හෝ ගෙවීම් වවුචරයක් බිහි වෙනවා. මේ ලදුපත හෝ ගෙවීම් වවුචරය
අරන් ගිහිල්ලා අපි තැනක සටහන් කරන ඒ තමයි මුදල් පොත. ඇත්තටම මෙතන තියෙන දේ ගැන සාරාංශගත දැනුමක්. සාරාංශයක් තමයි මෙතන වෙන්නේ. සටහන් වෙන්නේ. බැංකු ආශ්‍රිතව සිදුවන ගනුදෙනු නිසා බීමක් විතාංශයක් බැංකු ප්‍රකාශයක් මේ දිහා බලාගෙන අපි හදනවා බැංකු ගිණුම. ණයට ගෙනුම් නිසා බිහිවෙනවා ගෙනුම් ඉන්වොයිසියක් මූලාශ්‍ර ලේඛනයක්. මේක දිහා බලාගෙන අපි හඳුන්වනවා ගෙනුම් ජර්නලය. ණයට විකුණුම නිසා විකුණුම් ඉන්වොයිසියක් බිහිවෙනවා විකුණුම් ඉන්වොයිසිය අරන් ගිහිල්ලා ඒක දිහා බලාගෙන අපි හඳුන්වනවා විකුණුම් ජර්නලය. සුළු මුදල් නිසා සුළු මුදල් වවුචරයක් බිහිවෙනවා මේ සුළු මුදල් වවුචරේ දිහා බලාගෙන අපි හඳුන්වනවා සුළු මුදල් පොත. වෙනත් ස්වරූපයක ගනුදෙනුවක් නිසා ජර්නල් වවුචරේ බිහිවෙනවා. ජර්නල් වවුචරේ ආශ්‍රය කරගෙන අපි හදනවා පොදු ජර්නලය. මේක තමයි process එක. මේකේ වැදගත්කම ගැන කතා කරොත් කාලච්ඡේදයකට එකම ස්වරූපයක ගනුදෙනු වර්ග කර සටහන් කිරීමට හැකි වීම. හරිනේ. ඒක තේරෙනවා. මූලික සටහන් පොත්වල ගනුදෙනු සටහන් කළ පසු ඒවා ලෙජර් ගිණුම් වලට පිටපත් කරන එක විධිමත්, ලේසි, පහසුයි. එක් මූලික සටහන් පොත් පිළියෙල කිරීමේ වගකීම වෙන වෙනම පුද්ගලයන් වෙත නිශ්චිතව පැවරිය හැකි වීම හා එමගින් ඇතිවිය හැකි වංචා අවම කරන්න පුළුවන්. එතකොට ව්‍යාපාරයක් ගත්තාම මුදල් පොත වෙන කෙනෙකුට දෙනවා. බැංකු ගිණුම තව කෙනෙකුට. ගෙනුම් ජර්නලේ විකුණුම් ජර්නලේ මේ වගේ ගිණුම් හදන එක අපි බෙදලා දුන්නාම ඒක මෙතන කියන්නේ එක් මූලික සටහන් පොත් පිළියෙල කිරීමේ වගකීම වෙන වෙන පුද්ගලයන් වෙත පැවරුනහම වෙන වැරදි අඩුපාඩු අවම කරගන්න පුළුවන්. මූලික සටහන් පොත්වල වටිනාකම් වල එකතුව ගිණුම් වල පිටපත් කළ හැකි නිසා ලෙජර් ගිණුම් තුල තබන සටහන් සංඛ්‍යාව අඩු වීම තුලින් ලෙජරේ පවත්වා ගැනීම පහසු වීම. හරි. මේ කියන දේ නොතේරෙන්නේ නැති ඔයගොල්ලන්ට තේරුනේ නැති වෙන්නේ නැති. මේක කොහොමද අපි ඉස්සරහට යද්දි ගණන් හදද්දි මේ ප්‍රොසීජර් එකේ යටතේම තමයි අපි යන්නේ. මේ ක්‍රියාවලිය යටතේම තමයි අපි ඉස්සරහට යන්නේ. මේක තේරෙන්න ගන්නවා. හරි. එතකොට ඔයාලටම තේරෙයි මොකක්ද මේ කියන්න උත්සාහ ගන්න කියලා. ගිණුම් කරන දෝෂ අඩු වීම නිසා සිදුවන දෝෂ හඳුනා ගැනීම පහසු වීම. දෝෂ අඩු වෙනවා. ඒ වගේම කිසියම් මිස්ටේක් එකක් වුණොත් ඒක හඳුනා ගන්න පහසුවක් වෙනවා. මේ තමයි මූලික සටහන් පොත් කියන පාඩමට අදාළ සාරාංශය. ඊළඟ පාඩම තමයි අපේ මුදල් පොත හා සුළු මුදල් පොත. මෙන්න මේ කැලේ දෙකක් ගැන කතා කරන්න තියෙන්නේ. මුදල් පොත හා සුළු මුදල් පොත මේ දෙක ගැන විස්තරාත්මකව කතා කරමු. මේ සඳහාත් මම වීඩියෝ එකක් අරන් මේ බලාපොරොත්තු වෙයි. අදට ආයුබෝවන්.